හරිනේ 22.3 අභ්‍යාසයෙන් සාකච්ඡා කරලා අපි අපේ ඊළඟ කොටසට යමු. හරි බලමු 22.3 පළවෙනි ගාන. පහත දැක්වෙන දශම සංඛ්‍යා භාග ලෙස ලියා එය මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක්. භාග ලෙස ලියා ක්‍රම දෙකම එදා කියලා දුන්නා. 0.3 කියන්නේ 10න් 3යි. හරි 10න් 3යි. පස්සේ මේක අපි 100න් පංගු කරගන්න එපායි. මේක 100න් පංගු කරගන්න 10න් ගුණ කරනවා. එතන අපිට ලැබෙන්නේ 100න් 30යි කියලා. 100න් 30යි නම් උත්තරේ 130යි. 100න් 30යි නම් උත්තරේ 130යි. ඊළඟ එක 0.5 මේක භාගයක් කරොත් 10න් 5යි. ගුණ කරනවා 10න් 100 හදා ගන්න ඕන නිසා 100න් 50යි. ඒ කියන්නේ උත්තරේ 150යි. හරිම ලේසි. ඒ කියන්නේ උත්තරේ 150යි. 0.1 ඒ කියන්නේ 10න් 1යි. ගුණ කරනවා 10න් 100 හදා ගන්න ඕන නිසා 100න් 10යි. ඒ කියන්නේ 110යි. 0.3යි 100න් 33යි. එකපාර ලියන්න පුළුවන් 133යි කියලා. 0.45 100න් 45යි. එකපාර ලියන්න පුළුවන් 145යි කියලා. ඊළඟට 0.03යි 100න් 3යි. 100න් 3යි කියන්නේ 103යි. ඊළඟ 0.08 100න් 8යි. ඒ කියන්නේ 108යි. 108යි. 0.01 100න් 1යි. ඒ කියන්නේ 101යි. 101යි. හරි. අපි දැන් යනවා ප්‍රධානාංක දෙකට. ප්‍රධානාංක දෙක මේ ටික හරියන්නේ නැහැ. ප්‍රධානාංක දෙක අපි මේ කතා කරන්නේ 22.3 අභ්‍යාස මාලාවේ ප්‍රධානාංක දෙක. පහත දැක්වෙන භාග සහ දශම සංඛ්‍යා 100න් ගුණ කිරීමෙන් එය මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. හරි. බලන්න පළවෙනි ගාන 0.7 0.7 අපි 100න් ගුණ කරමු. ඔව්. මේ දශමයට ස්ථාන දෙකක් යනවානේ. එකක් ගියා තව එකක් ආවා. තව එකක් ඉන්නේ බිඳුවක් දාලා. එතකොට උත්තරේ 170. පහෙන් දෙකලු. ඔය පහෙන් දෙකත් අපි 100න් ගුණ කරමු. මේ බලන්නකෝ. ඔන්න 100න් ගුණ කරනවා. මේක හැබැයි කියලා දෙන්න තියෙන අටවසර නම් කියලා දෙන්න දැන් අභ්‍යාස ගානක් ඇවිල්ලා නිසා. පහෙන් දෙක ගුණ කරනවා 100න්. එතකොට මේ 5යි මේ 100යි කැපෙනවා. හරි? මේ 5යි මේ 100යි කැපෙනවා. නැත්තම් අපිට පුළුවන් උඩයි යටයි 20න් ගුණ කරගෙන ගාන හදන්න. ඒක වල දන්න ක්‍රමය. දැන් මෙතන 5ට 5 1යි 100ට 5 20යි. මේ එතන අවසාන උත්තරේ දෙවරක් 20 140යි. හරි ඒක හදලා නැත්තම් දැන් හදාගන්න. 5න් 2 ගුණ කරනවා මේ වගේම 100න්. එතන 5ට 5යි මේ 5ට 1යි 100ට 20යි කියලා බෙදෙනවා. ඊට පස්සේ මේ දෙන ගුණ කරනවා. එච්චර අමාරු ගන්න මේක. ඊළඟ 0.65 ගුණ කිරීම 100%. දශම ස්ථාන දෙකක් මේ පැත්තට යනවා.
උත්තරේ 65යි. 65යි. හරිනේ. ඊගොල්ල තුන්වෙනි ගාන හරි හතරවෙනි ගාන 4ෙන් 3 තියෙන්නේ. 4ෙන් 3 හරිනම් 25ෙන් ගුණ කරන්න ඕනේ. නමුත් අපි මේක ගුණ කරමු 100ෙන්. එතන 4 වරක් 1යි 4 වරක් 25යි. අර ගුණ කරන්න ඕන කෙනා තමයි මෙතෙන්ට හැම වෙලේම වෙන්නේ. 3 වරක් 25 75යි. 75යි. ඊළඟ එක 0.0.8 ගුණ කිරීම 100. මෙයා ස්ථාන දෙකක් මේ පැත්තට ඇවිල්ලා උත්තරේ 100ට 8 වෙනවා. 108යි. එයි මෙතන 8 විතරනේ ඉස්සරහ බිංදු ගණන් ගන්න නෑනේ. 0.05 ගුණ කිරීම 100යි. මෙයත් ස්ථාන දෙකක් මේ පැත්තට එනවා. උත්තරේ 100ට 5 වෙනවා. 105යි. උත්තරේ 105යි. උත්තරේ 105යි. හරි. ඊළඟ 1.5 මෙයා ස්ථාන දෙකක් ආවා. එකක් ආවා. තව එකක් එනවා බිංදුවක් දාලා. උත්තරේ 100ට 150යි. එකයි දශම 2.5 ගුණ කිරීම 100ට 100යි. මෙයා ස්ථාන දෙකක් මෙහා පැත්තට එනවා. උත්තරේ 100ට 125යි. මං හිතන්නේ ඔයාලට හදාගන්න බැරුව ගියා නම් බැරුව ගියේ ගණන් දෙකයි. හරි. ඒ වැඩෙත් ඉවරයි. ඊට පස්සේ අපිට ඔකේ තියෙන ප්‍රධාන අංක දෙක හරි. ප්‍රධාන අංක දෙකට යන්න. ප්‍රධාන අංක දෙකේ මෙහෙමයි තියෙන්නේ. එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් 5/2ක් දරුවන්ගේ අධ්‍යාපන සඳහාද මාසික ආදායමෙන් 0.25ක් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාද වැය කරයි. අධ්‍යාපනයට වැය කරන මුදල මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට 5/2යි. අධ්‍යාපනයට 5/2යි. මේක ගුණ කරනවා 20ෙන්. අපි දන්න ක්‍රමයට යන්කෝ. එතන අපට ලැබෙනවා 100න් 40යි. 40යි. ඔන්න ඒක 40යි. ආහාර ද්‍රව්‍ය සඳහා 0.25යි. ඒකත් අපි දන්න ක්‍රමයට යන්කෝ. ගුණ කරමුකෝ 100න්. මෙයා මේ පැත්තට ස්ථාන දෙකක් යනවා. උත්තරේ 125යි. 125යි. ඔහු මාසික ආදායමෙන් වැඩි මුදලක් වැය කරන්නේ එම අවශ්‍යතා දෙකෙන් කුමක් සඳහාද? එයාගේ පඩිය රුපියල් 100 නම් 40ක් අධ්‍යාපනයට 25ක් ආහාර ද්‍රව්‍ය වලට. එහෙනම් වැඩිපුර යොදවන්නේ අධ්‍යාපනයටයි. ප්‍රතිශතේ වැඩි නම් ඒක තමයි ලොකු කෙනා ඈ. ලියන්න අධ්‍යාපනයට. අධ්‍යාපනයට
දරුවන්ගේ අධ්‍යාපනයට හරි. හරි. දරුවන්ගේ අධ්‍යාපනයට හරි. හරිද? අපි ඒක දැන් යමු. ප්‍රධාන අංක 4ක්. හරිම ලේසියි ඈ. ප්‍රධාන අංක 4 මේක නම් හදන්න දෙයක් තිබුණේ නැහැ. ප්‍රධාන අංක 4 කමල් ආයතනයකට ගෙවීමට ඇති මුදලින් 4න් එකක් ජනවාරි මාසේ. 4න් එකක් ජනවාරි මාසේ 23ක් පෙබරවාරි මාසයේ 0.52ක් මාර්තු මාසයේ ගෙවයි. ජනවාරි සහ මාර්තු මාසවලදී ගෙවන ලබන මුදල් ගෙවීමට ඇති මුදලේ ප්‍රතිශත මේ දෙන්න ප්‍රතිශත කරමු. මේක ගුණ කරනවා 25න්. 100න් 25යි. ඒ කියන්නේ 100ට 25යි. මේක ප්‍රතිශතයක් කරනවා 100න් 52යි. ඒ කියන්නේ 152යි. හරි. මේක ලියන්න නැතුව මේ දෙන ලියලා තිබ්බනම් හරිය. මම මේක ලිව්වේ ඊළඟ ප්‍රශ්නටත් වැදගත් වෙන්න. ඊට පස්සේ කියනවා කමල් වැඩිම ගෙවීමක් කර ඇත්තේ කුමන මාසයේද? 25යි ජනවාරි, 23යි පෙබරවාරි, 52යි මාර්තු. මාර්තු මාසයේ. මාර්තු මාසයේ. මාර්තු මාසයේ. හරිනේ. මාර්තු මාසයේ. මට ඒ ගාන තේරුන්නේ නැහැ. මොන ගා මේ ගානද? ඔව් සර්. ඔයාලට 4න් එක කියන එක 125 කියන එක පැහැදිලිද? කතා කරන්න. ආයුෂ් නේද? නෑ සර් යෝෂිත. අයෝෂිත. යෝෂිතට 4න් එක කියන එක 25න් ගුණ කරපුවම 125 කියන ගැටලුවක් නැහැනේ. නෑ සර්. හරි. මේක 123 ඒක හරිනේ ඒක ගානෙම දීලා තිබ්බනේ. 0.52 කියන්නේ දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ 100න් 52යි. 100න් 52යි කියන්නේ 100ට 52යි. හරි ප්‍රතිශතයේ 152යි. අපි එදා කතා කරන්නේ 100න් පංගු තිබ්බොත් තමයි ප්‍රතිශත එකපාර ලියන්නේ කියලා. 100න් පංගු આવොත් එකපාර උත්තරේ ලිව්වා. දැන් මෙතනින් බලන්න වැඩිම ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? 25ටත් වඩා 23ටත් වඩා 52 ලොකුයි. එහෙනම් වැඩි මුදලක් එයා දාලා තියෙන්නේ මාර්තු මාසේ. ඒ ප්‍රතිශතයේ ලොකුම මාසේ මාර්තු මාසය. හරිනේ? මාර්තු මාසය. හරි. දැන් පුතේ ඔතනින් අපේ ඔය ප්‍රතිශත පාඩමක ගිය සතියේ පටන් ගත්තා ඔන්න ඉවරයි. ගිය සතියේ ඉවර කරා. අපිට අද අභ්‍යාසය විතරයි ඉතුරු වෙලා තිබ්බේ. හරි. අපි දැන් කොහොම හරි මේ පාඩම් ටික ඉවර කරගෙන ඊට පස්සේ පන්ති පටන් ගත්තාම මගේ අරුණු පාඩම් ටික ඔක්කොම ඉවර කරලා දානවා. එතන වැඩේ ඉවරයි. හරි. දැන් අද අපි යනවා අලුත් පාඩමකට. ලියන්න මාතෘකාව කාටිසීය තලය. කාටිසීය තලය. කාටිසීය තලය. කාටිසීය තලය.
හරි. ඔයාලට දැන් මේ වගුව පේනත් පොඩ්ඩක් ඇද වුණාට කමක් නැහැ. බලන්න. අදින්න එපා මේක. හරි. මම මෙතන හරි. දැන් කාට හරි කියන්න පුළුවන්ද දෙවෙනි පේලියේ මට උත්තරයක් ඕනේ. දෙවෙනි පේලියේ හතරවෙනි මෙහෙම කියන්නකෝ. හතරවන තීරයේ දෙවෙනි පේලියේ ඉන්නේ කවුද? හතරවන තීරයේ දෙවෙනි පේලිය. උත්තර කියන්න එකක් එපා. එකක් එපා. මෙහෙම කියන්නකෝ. එහෙම කිව්වම ඔයාලට ඕනම කෙනෙකුට උත්තරය ගන්න පුළුවන්. මෙහෙම කියන්නම් ඈ. තුන්වෙනි තීරයේ දෙවෙනි පේලියේ ඉන්නේ කවුද? තුන්වෙනි තීරයේ දෙවෙනි පේලියේ තියෙන අකුර මොකක්ද? පුළුවන් නම් කියන්න. තුන්වෙනි තීරයේ දෙවෙනි පේලියේ කවුද ඉන්නේ? H ඉන්නේ. මෙන්න මේ H අකුරයි ඉන්නේ. ඔව්. මොකද දන්නවද දැන් ඔයාලා මෙච්චරයි මේකෙන් ඉගෙන ගන්න. තීරු කියන්නේ මොන පැත්තටද තියෙන්නේ? පේලි කියන්නේ මොන පැත්තටද තියෙන්නේ කියන එක විතරයි දැන් මෙතනින් අපි ඉගෙන ගන්න ඈ. පේලි කියන්නේ ළමයි දැන් අපි පොඩි කාලේ ඉඳන් ලියන්නේ පේලියටනේ. බලන්න කවදාවත් මේ පැත්තට පේලිය ලියනවද? නැහැ. ලියන්න යන්නේ පේලියට. ඒ කියන්නේ පේලිය අද වෙන්න නැතුව ලියන්න කියලා. පේලිය තමයි මේ පැත්තට තියෙන්නේ. හොඳද? මේ පැත්තට පේලිය. මේ අපි හිටගෙන ඉන්න පැත්තට හැම වෙලේම තියෙන තීරු. ඒක නම් වෙනස් වෙන්නෙම නැහැ. හරි නේද? මේ පැත්ත තීරු මේ පැත්තට කියන්නේ පේලි කියලා. ඔන්න වරද්ද ගන්න එපා ඈ. තව විදියක් අපි ඔකට කතා කරලා තියෙනවා. ඔය පේලි තීරු නැතුව අපි අර තිරස් සිරස් කියලා කතා කරේ. තිරස් නම් තීරු, සිරස් නම් පේලි. දැන් මේ තිරස් සිරස් එක මෙතෙන්ට ගන්න ඕනේ නෑ. තීරු පේලි විදිහට මතක තියාගත්තා නම් හරි. එහෙනම් මේ බලන්න. දෙවෙනි තීරයේ පළවෙනි පේලියේ ඉන්නේ කවුද කියලා ඇහුවොත් දෙවෙනි තීරයේ පළවෙනි පේලියේ කවුද ඉන්නේ කියලා කවුද ඉන්නේ? F ඉන්නේ. හරි. මට තව එකක් කියන්න. K ඉන්නේ කොහෙද කියලා කියන්න. K තියෙන්නේ කොහෙද? එක්කෙනෙක් කියන්න බලන්න. හතරවන තීරයේ දෙවනි පේලිය. හතරවන තීරයේ දෙවනි පේලියේ හතරවන තීරයේ අන්න වැරදුව කවුරු හරි පේලි ඉස්සරලා කියන්නේ නැහැ. පේලි ඉස්සරලා කියන්නේ නැහැ. ඒක කියවෙන්නේ මෙහෙමයි. හතරවන තීරුවේ දෙවන පේලියේ එහෙමයි කියන්නේ. හතරවන තීරුවේ දෙවෙනි පේලිය. පේලි ඉස්සරලා කියන්නේ නැහැ. අන්න ඒකත් දැන් අපි හිතේ තියාගන්න ඕන. හොඳද? හරි. මට කියන්න එහෙනම් සෞභාග්‍ය G ඉන්න ස්ථානය. තුන්වන තීරයේ තුන්වන පේලියේ හරියටම හරි. තුන්වන තීරයේ තුන්වන පේලියේ මට නිපුන් කියන්න ඒ ඉන්න ස්ථානය. පළවෙනි තීරයේ තුන්වෙනි පේලිය. පළවෙනි තීරයේ තුන්වෙනි පේලිය. හරියටම හරි. හරි මම ඔය ටික දිනක ඇහුවේ අපි තව එක්කෙනෙක් අහමු. මා රෝෂිත් කියන්න දෙවෙනි තීරුවේ තුන්වෙනි පේලියේ ඉන්නේ කවුද? දෙවෙනි තීරුවේ තුන්වෙනි පේලියේ ඉන්නේ කවුද? D D හරියටම හරි. එහෙනම් මම නම් හිතන්නේ අපිට මේක පොතේ ලියන්න ඕනෙත් නැහැ. හරි. ඔයාලට පේලි තීරු මතක නම් වැඩේ හරි. පේලි කොයි පැත්තටද තීරු කොයි පැත්තටද කියලා මතක තියාගන්න. අනික තමයි මුලින්ම ලියන්නේ තීරු කියන එකත් මතක තියාගන්න. නමුත් අපි මේව නෙමෙයි භාවිතා කරන්නේ. මේක මේ පොඩ්ඩක් පාඩම ආරම්භ ගන්න විතරයි. අපි දැන් අද මේව නෙමෙයි කරන්නේ. වෙන වැඩකට යන්න. හරි. හරිනේ. එහෙනම් මේක දැන් මකරම මේක ගැන පොඩි දල අදහසක් ඔයාලට දැම්මා.
ඒ ඇති එකට. හරි. දැන් අපි අද කතා කරන්න යන්නේ වෙන දෙයක්. කාටිසීය තලය තමයි මාතෘකාව. හරි. කාටිසීය තලය. ළමයි කාටිසීය තලයක් කියන්නේ අපි අර 6 වසර ඉගෙනගත්තු සංඛ්‍යා රේඛා දෙකක් මෙන්න මේ විදිහට තියෙනවා. සංඛ්‍යා රේඛා දෙකක් තමයි මේ තියෙන්නේ. සංඛ්‍යා රේඛා දෙකක් අර ඍජු කෝණයක් හැදෙන්න තියලා. හරි? සංඛ්‍යා රේඛා දෙකක් ඍජු කෝණයක් හැදෙන විදිහට තියලා තියෙනවා. දැන් මේක මේවා ටික අංකණය කරනවා මේ 1 2 3 4 5 6 අපි මේකට කියන්නේ x අක්ෂය කියලා. මේකට කියන්නේ x කියලා. අපි මේකට කියන්නේ y කියලා. දැන් ඒව ඔක්කොම අද කතා කරනවා. මේකට කියන්නේ x කියලා. මේකට කියන්නේ y කියලා. හොඳද? හරි. එහෙනම් ඔයාලා දැන් මේ කාටිසීය තලය ඇඳ ගන්න ඕනේ. ඇඳ ගන්න කලින් අපි මෙහෙම පොඩ්ඩක් ලියානින්කෝ. සර් වැඩි කැඩුවන්නේ. ඈ? ඔයාලගේ පන්තියේ විතරනේ මෙහෙම බාධා වෙන එක පන්තියකවත් වෙන්නේ නැහැ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. හැමෝටම කැඩි කැඩි ගහන්නේ. ආස හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා සර් වෙලාවකට. ඔය අර හැමදාම ප්‍රශ්න තමයි එන්නේ අර සිග්නල් නැති කේස් එකක් එන්නේ යාළුවට. ඒක ඉතින් මට මෙහෙම හදන්න අමාරුයි. හරි. මොකද අනිත් පන්තිත් කරනවා නම් එයාලට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකයි. මම සිග්නල් නැති වෙන්න බෑ නේද කියන මටත් දැන් මෙතනින් එන පේනවා. හරි. මේ බලන්න මම මේ යන්නේ කාටිසීය තලයක්. හරි ලියන්න එපා චුට්ටක් ඉන්න අපි ඈ. මේක හොයාගත්තේ රෙනේ ඩෙකාර්ඩ්ස් කියන ගණිතඥයා. රෙනේ ඩෙකාර්ඩ්ස්. ඒක අපි ලියමු. එතකොට මේ තියෙන්නේ සංඛ්‍යා රේඛා දෙකක්. හරි. අංශක 90ක් නැත්නම් ඍජු කෝණයක් හැදෙන විදිහට තියලා. එතකොට මෙන්න මේකට අපි කියනවා කාටිසීය තලය. 11ට යනකම් කාටිසීය තලය අනිවාර්යෙන් ඕන වෙනවා. හරි. අපි ලියමු මෙහෙම. දෙයක්ද? එකිනෙකට ලම්බකව ලම්බකව කියන අංශක 90ක් හැදෙන කියලා කියන්නේ එකිනෙකට ලම්බකව තබන ලද සංඛ්‍යා රේඛා දෙකකින් ආවරණය වන ප්‍රදේශය තබන ලද එකිනෙකට ලම්බකව තබන ලද සංඛ්‍යා රේඛා දෙකකින් ආවරණය වන ප්‍රදේශය කාටිසීය තලයක් ලෙස හඳුන්වයි. කාටිසීය තලයක් ලෙස හඳුන්වයි. කාටිසීය තලයක් ලෙස හඳුන්වයි.
හරි. මේ තියෙන නමයි. මේක හොයාගත්තේ මෙන්න මේ ගණිතඥයා රෙනේ ඩෙකාර්ඩ්ස්. හොඳද? ප්‍රංශ ජාතික ගණිතඥයෙක් තමයි. මෙයා තමයි මුලින්ම මෙන්න මේ කාර්ටීසිය තලය හොයාගත්තේ. හැබැයි මේක ඉතින් විභාගයට අහන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඔයාලා මතක තියාගත්තොත් හොඳයි. රෙනේ ඩෙකාර්ඩ්ස්. මම ඒක ලියන්න දෙන්නේ නැහැ. රෙනේ ඩෙකාර්ඩ්ස්. මොකද අපිට ඕක කටපාඩම් කරන්න බෑ ගණිතේදී ඈ. හරි. දැන් අපි කාර්ටීසිය තලයක් ඔයාලගේ පොතේ අඳින්න ඕනේ. අඳින විදිහ නම් ගොඩක් අය වරද්දනවා. මොකද මේ ලොකු පන්තියේ ළමයි පවා වරද්දනවා. එදා මම 10 ළමයිටත් කරා ප්‍රස්තාර පාඩම එයාලත් කරද්දුවා. මේ ඔයාලා අඳිනකොට මෙහෙම කරන්න. මේක කොටු දෙකෙන් දෙකට ලකුණු කරන්න හැම පැත්තටම. ඔයාලා මෙහෙම කාර්ටීසිය තලය ඇඳලා හරි. ඔයාලගේ පොතේ රූල් කොටු තියෙන්නේ. කොටු දෙකෙන් දෙක මේ 1 2 3. 1 2 3. පහ පහම ඕනේ නැහැ. දෙපැත්තට 3 3 තිබ්බත් කමක් නැහැ. හරි බලන්න අදී. මේ පැත්තට කොටු දෙකෙන් දෙක එක තැනකවත් එක කොටුවක් තියෙන්න බෑ. හැම තැනම නම් කොටු දෙක එහෙම යන්න ඕනේ. සර් දෙකම අදින්න ඕනේ. දෙකම අඳින්න දෙපා මේක මම කියලා දෙන්න. හරිනේ? අදින් දෙපැත්තට සමානව ඇඳලා මේකට ඊතලයක් දාලා ලියන්න මේ තමයි x අක්ෂය. මේකට ඊතලයක් දාලා ලියන්න මේ තමයි y අක්ෂය. අපි එහෙමයි කියන්නේ y අක්ෂය. හරි. y අක්ෂය x අක්ෂය මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න මේ මෙතෙන්ට පේනවනේ මේ සංඛ්‍යා රේඛා දෙක කැපෙන තැන හරි රෙකෝඩ් එක වුණා හරි මෙතෙන්ට කියන්නේ ගිය සතියක මම එව්වෙත් නෑ තව අනිත් පන්තිවල මම දැන් හරි මෙතෙන්ට කියන්නේ මූල ලක්ෂය කියලා කියන්නේ මූල ලක්ෂය හරිනේ මෙතෙන්ට කියන්නේ මූල ලක්ෂය මෙයාට කියන්නේ y අක්ෂය මෙයාට කියන්නේ x අක්ෂය මෙයාට කියන්නේ මූල ලක්ෂය හරි එහෙනම් අහගන්න දැන් ඔයාලා මේක වැඩ ටික ඉවර කරගන්න ඔව් මේක වැඩ ටික ඉවර කරගන්න ඉක්මනට තව අපි පාඩම පටන් ගත්තේ නැහැ මේක සංඛ්‍යා මේ කාටීසිය තලය කියලා විතරයි දැන් ඔය ඉගෙන ගත්තේ හරි
ඊළඟට යමු. ලියන මාතෘකාව අනුමාතෘකාවක් ලියන්න. හරි. කාටිසීය අනුමාතෘකාව ලියන්න කාටිසීය තලය මත කාටිසීය තලය මත කාටිසීය තලය මත ලක්ෂයක් කාටිසීය තලය මත ලක්ෂයක් ඛණ්ඩාංක මගින් හඳුනා ගැනීම. 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 හරි. දැන් හොඳට අහගන්න. මින් ඉදිරියට අපිට කාටිසීය තලය ලැබෙන්නේ මෙහිමයි. හරි. මෙච්චරයි. අර මේ පැත්තේ සංඛ්‍යා රේඛාව මේ පැත්තට දික් කරන්නේත් නැහැ, මේ පැත්තට දික් කරන්නේත් නැහැ. එහෙම දික් කරනවා අපි 8 වසරේදී. 7 ළමයිට මෙච්චරයි තියෙන්නේ ඈ. කාටිසීය තලය මේ දෙන්න විතරයි. මේ පැති වලට දික් කරන්නේ නැහැ. හරි. දැන් මම මේක පොඩ්ඩක් කැඩි රේඛා ටික ඇඳ ගන්නවා. මොකද මගේ පොතේ රේඛා නැති නිසා. ඔයාලා අදින්න එපා. ඔයාලගේ පොතේ තියෙනවනේ. මම මෙහෙම ඇඳ ගන්නවා. ඔයාලා මේක මුකුත් කරන්න නැතුව ඉස්සල්ලා බලාගෙන ඉන්න. හරි ඔන්න මම දැන් මේ අඳින්නේ ඇයි කියලා ඔයාලා දන්නවා. ඔයාලගේ පොතේ නම් මේවා මෙහෙම තියෙනවා. රූල් විදියට මේ ගහන්න. හරි. ඔන්නම වැඩේ කරා. දැන් අර මම ඔයාලගෙන් ඇහුවා මතකද? පේලි තීරු කතාවක් මුලින්ම. තීරු පේලි කතාවක් මම ඇහුවා. මම ඒ විදිහට මේකේ මම ඉංග්‍රීසි අප්පක් දානවා. මෙන්න මෙතන ඉන්නේ. හරි. මෙතන ඉන්නේ. ඒ පුළුවන් නම් කියන්න මම මෙතන ඒ කියලා අකුරක් දැම්මා. හරි. පුළුවන් නම් කියන්න මට මෙන්න මේ ඒ ඉන්නේ පේලි තීරු විදිහට මට කියන්නේ ඒ තියෙන්නේ කොතනද කියලා. පස්වෙනි තීරුවේ 6 වෙනි හරි මට දැන් තමයි කියනවා එහෙනම් හැමෝම එකපාර කියන නිසා අපිට ගෝසාවක් එන්නේ. මේක හරියද බලන්න. පස්වෙනි තීරුවේ 6 වෙනි පේලියේ. එහෙම කිව්වනම් ඔයාලගේ උත්තරේ හරියටම හරි. තව එකකට යන්නකෝ. B. මට B ඉන්නේ කොතනද කියලා කියන්න. B ඉන්නේ කොතනද? තීරුවේ 4 වෙනි පේලියේ 4 වෙනි පේලියේ 4 වෙනි තීරේ තුන්වන පේලිය කියලා කියනවා. මේ පේලියක් කියන එක ඉස්සරහට දැම්මොත් වැරදි. තුන්වන තීරයේ 4 වෙනි පේලිය. තුන්වන තීරයේ 4 වෙනි පේලිය. හරි නේද? තුන්වෙනි තීරයේ 4 වෙනි පේලිය. එහෙනම් අපි ඔය පේලි තීර කතාව මෙතනින් පස්සේ කියන්නේ නැහැ. දැන් අපි කියන්නේ පේලි තීර කතා නෙමෙයි. ඔන්න බලන්න දැන් අපි කියන්නේ A ඉන්නේ x ඛණ්ඩාංකය 5යි y ඛණ්ඩාංකය 6යි. දැන් අපි කියනකොට ඛණ්ඩාංක කියලා.
x පැත්තෙන් x කණ්ඩාංකය හරියට නිකන් අර තීරු වගේ කට්ටිය. y කණ්ඩාංකය මේ පැත්තෙන්. එහෙනම් අපි ලියන්නේ a කියන්නේ මෙන්න මෙහෙමයි. 5 6 හැම වෙලේම මුල ඉන්නේ x වලගේ ඊළඟට තියෙන්නේ y වලගේ. ඒක තමයි සම්මතය. ඕක මාරු කරන්න බෑ කාටවත් ඈ. මෙහෙම තිබ්බොත් මුලින්ම කවුද? x. ඊළඟට කවුද? y. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. b ඉන්න තැන බලමු. b තියෙන්නේ 3 4. 3 4. 4 3 නෙමෙයි. 4 3 නම් වැරදිනේ. මුලින්ම කියන්නේ අපි x වලගේනේ. නැත්තම් මුලින්ම කියන්නේ තීරණේ. එහෙනම් 3 4. මෙන්න මම ලියුවා 3 4. හරි. බලන්න ඔයාලා C ඉන්න තැන මට කියන්න කිසිම දෙයක් නැතුව C ඉන්න තැන කියන්න C ඉන්න තැන කියන්න සංඛ්‍යා වලින් විතරක්. එකේ 6 එකේ 6 6 එක කියලා මාරු කරොත් ලකුණු බිඳුවයි ඈ. එකේ 6 එකේ 6 ගොඩක් ළමයින්ට ගොඩක් අවුරුදු වල වැරදුණු ගාණක් D කියන්නේ. පුළුවන් නම් කවුරු හරි උත්තරයක් දෙන්න. D 4 4. ඔව් ළඟින් යනවා. එකේ 4 කියන්නේ 4 කියන්නේ x ගෙද y ගෙද කියලා මට කියන්න. වයිගේ ඔයාලා 4 කියලා කියනවනේ. 4 කියන්නේ x ටද y ටද? අන්න හරි. ඕක හරියනම් ඔය ගාන කවදාවත් කරදින්නේ. y ටනේ 4. y ට 4 නම් ඔයාලා හිතුවේ x අකුරක් x නෑ කියලානේ. y ට 4 නම් අපි මෙහෙම ලියන්නේ මෙතන 4. ඇයි මෙතනින් 4 ලියන්නේ? ඉතින් y ට 4යි නම් අපි y ලියන්නේ දෙවෙනියටනේ. එහෙනම් ඉතින් x ට දාන්න ඕනේ බිඳුව. x ට දාන්න ඕනේ බිඳුව. තේරුණා නේද? මේ බලන්නකෝ x පැත්තෙන් මෙතනින් බිඳුවනේ තියෙන්නේ. බිඳුවේ 4. හරි. එහෙම නැත්නම් තව ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා ලේසි ක්‍රමයට තමයි හිතුවේ. හැම වෙලෙම බලන්න එතන x නෑනේ කියලා බලන්නකෝ. x නෑනේ y නේ හිටියේ. y ටනේ මේ 4 ආවේ. y ට 4 නම් x නෑ කියන්නේ x ට බිඳුවක් එනවමයි. හරි. මෙතෙන්ට බලමු. e e වල උත්තරේ කියන්නේ e වල 5 බිංදුව දැන් මං හිතන්නේ ඔව් දැන් හැමෝම මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න මේක ෆෝන් එක ඔන් කරලා වෙන වැඩ කරන්න යන්න එපා හැමෝම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න දැන් මෙතන 5 මේ තියෙන්නේ බලන්න 5 කියලා අපිට දැකපුව මං කිව්ව හැකි නේද නමුත් අපිට අර y පැත්තට කියන්න අගයක් නෑ වගේ තේරෙනවනේ එහෙනම් මෙතන x වලට 5යි x වලට 5යි y අක්ෂයක් නෑ වගේනේ නිකන් y නැත්තම් අපි දාන්නේ y වලට බිඳුව. එතන මෙතන අපි දාන්නේ ඇත්තටම x වලට 5යි y නැත්තම් බිඳුවයි. ඒ කියන්නේ y වලට බිඳුව දාන්නේ. එහෙනම් ඉතින් අපි හරි ලේසි x අක්ෂය මත හිටියොත් y ට බිඳුවයි. y අක්ෂය මත හිටියොත් x ට බිඳුවයි. හැබැයි ටිකක් කල්පනාවෙන් කරන්න වෙන්නේ. මේ මැද ඕන තැනක හිටියොත් වරදින්නේ නැහැ කාටවත්. වැරදුනේ මෙච්චර කල් මෙන්න මේ දෙන්නගේ ඉන්න කට්ටිය විතරයි. හැබැයි ඒකත් අපි මේ ක්‍රමයට ඉගෙන ගත්තොත් වරදින්නේ නැහැ. x නේ 5 x නේ 5 එහෙනම් y බිඳුවයි. y නේ 4 y නේ 4 එහෙනම් x බිඳුවයි. නේ? හරි. දැන් ඔයාලා මේ කාඩ් සියතලේ ඇඳලා මේ අක්ෂර ටිකක් දාලා උත්තර ටික ඉස්සරහින් මෙහෙම ලියාගන්න. මේකට අපි කියන්නේ ඛණ්ඩාංකනේ. අපි මේක ලියන්නේ මෙන්න මේ පටිපාටිගත යුගලක්. x ඛණ්ඩාංකේ y ඛණ්ඩාංකේ මේ වරහන් දාලා ඉංග්‍රීසි අකුර එළියෙන් ලියලා මේ ක්‍රමයට තමයි දැන් ලියන්නේ අපි ඈ. 11ට යනකම් මේක තමයි ක්‍රමය. හරි ලියාගන්න. ඒ කොටු දෙක දෙක අරලාද? කොටු දෙක දෙක අරගන්න කමක් නැහැ. 7ම ඕනෙත් නැහැ 6ම ඕනෙත් නැහැ. 6 තිබ්බත් එදි 7ක් ඕනේ නැහැ.
කොට දෙක දෙක අරන් එන්න. එතකොට තමයි ටිකක් පිළිවෙල. නැත්නම් අර එක ගොඩේ පොඩි වට ආපුවම අපේ හැදිනවා. සර් මොකක්ද ඒක මාතෘකාව? මාතෘකාව කියලා දැන් පැයක් විතර නේ. ඒ කොහෙද හිටියද? කොහෙවත් හිටියේ නැහැ. ඇයි මං කිව්වේ කාඩසීය තලය මත ලක්ෂයක් ඛණ්ඩාංක මගින් හඳුනා ගැනීම කියලා. ඉඳ ගියාදසෙන් ඈ? ඒක ලියලා තිබ්බේ මං හිතුවේ වෙන එකක් කියලා. නෑ වෙන මොකුත් දුන්නේ. වෙන දුන්නේ කාඩසීය තලය ඇඳලා ඛණ්ඩාංක ටික ලියා ගන්න කියලා ඉස්සරහින්. අකුරු ටික දාලා. සර් අපිට ටික ලියලා ගන්නද? ඔව්. ඇඳලා ඉස්සරහින් ලියා ගන්න. ඔයාලට බෝඩ් එක අපහැදිලි නෑ නේද අද? මේ කළු පෑන නැති වුණා ඒකයි. පේනවනේ? කඩේලි අද ගන්නව නේද? ඔව් කාඩසීය තලය ඇඳලා තමයි මේක ලියන්නේ. නෑ සර් මේ කඩේලි ඕකේ. මං කිව්වේ කඩේරි අඳින්න එපා කියලා මුලින්ම. ඔයාලගේ පොතේ රේඛා තියෙන නිසා කඩේරි අඳින්න එපා. මංගිනට බීට් එකක් දෙන්න. අඩිකින් ඉඳලා මං කිය කලකින් දෙන්න. සෞභාග්‍ය මයික් ඔෆ් කරගන්න. සින්දු හරි සර්. හරි ඉවරද? හැමෝම ඉවරයි නේද? පොඩක් ඉන්න. මොකද දැන් අපිට තනියම මේකේ අභ්‍යාස කරන්නත් තියෙනවා.
සෝකත් අඳගන්න ඕනද? හරි මේකත් අඳගන්න. මේක ඇඳලා මම ලකුණු කරන ඒ වගේ කණ්ඩායම් ටික මට ඉස්සරහින් ලියලා දෙන්න අර වගේම ඈ. වැඩ දෙක අඳින්නේ නැහැ ඔයාලා. ඉලක්කම් කීයට එනකන් අඳින්න ඕනේ? මේකේ තියෙන 7යි ඈ. මේකේ තියෙන 7යි. මේ දෙපැත්තම 7 කියලා නෑ. එක පැත්තක් 7ක් ඇඳලා අනිත් පැත්ත 6ක් ඇඳලා හරියයි.
හරි සර්. නෑ සර්. හරි සර්. හරි හැමෝම ඉවරක් දන්නේ නැහැ නේ. සර් පොඩ්ඩක් ඉන්න. හා හා. හරි සර්. සර් හරි. හරි පුතේ බලමු. සර් ඉවරයි. මම එන උත්තර ටික හැමෝටම කියන්නද? හරි බලන්න මෙහෙම ඇවිල්ලාද කියලා A කියන්නේ 2 4 මැදට කමාවක් දාලා තියෙන්න ඕනේ 2 4 B කියන්නේ 4 4 ඔව් 4 4 ඒක කොහොම ලිව්වත් කමන්නේ. ඔව් ඉතින් ඒක කොයි කොහොම පැත්තද ලිව්වත් කමන්නේ. වරදින්නේ නැහැ ඉතින් ඒක විතරයි C 3 6 D 6 2 E 5 බිඳුව E කියන්නේ 5 බිඳුව F බිඳුවේ 2 G 1 6 H 6 6 ඒකත් එහෙමයි. ඔව් I 2 බිඳුව 4 J 4 1 J කියන්නේ 4 1 හරි නේද හරි ඒ ටිකේ වැඩ ඔන්න අපේ ඉවරයි ඒක මං හිතන්නේ ඔක්කොම ටික හරියන්න ඇති දැන් ඔයාලා පෙරලා ගන්න ඔයාලගේ 111 පිටුව ගණිතයේ දෙක කොටස 111 පිටුව පෙරලා ගන්න ඒක 23යි එක අභ්‍යාස මාලාව 23යි එක අභ්‍යාස මාලාව ගණන් තියෙනවා ප්‍රධාන ප්‍රශ්න 3යි තියෙන්නේ අපි ඉක්මනට ඒක කරමු කාඩ් සීතලේ අඳින්න ඕනේ හැබැයි වගුවක් තියෙනවා වගුව ගහන්න ඕනේ ඉතුරු වගේ කාඩ් සීතල අඳින්න ඕනේ අකුරු ටික දාලා උත්තර ලියන්න පුළුවන් අපි දැන් අර මෙන්න මේක මේ වගේ ලිව්ව වගේ හරි පටන් ගන්න එහෙනම්
අච්චු පොත නැතිලා මේක ඉන්නවද නැති වෙන්නේ නම් බෑ හැමෝම ගාව අච්චු පොත ඇතිනේ. සර් එතකොට කාටි 100 තලා අඳින්න ඕනේ නැද්ද? එපා දැන් මං ඕනේ නැහැ කියලා කිව්වා. කාඩ් සීතල අඳින්න ඕනේ නැහැ. වගුව විතරක් ගහන්න.
ඉවරයි සර්. ඉවරයි සර්. හරි පුතේ බලන්න දතු ටික දෙමු අපි. හරි සර්.
ඉවරයි සර්. උත්තර බලමුද? බලමු සර්. හැමෝම ඉවරද? තව කරන අය ඉන්නවද? ඉවරයි සර් බලමු. එහෙනම් ඔන්න පළවෙනි එකට උත්තරය ඈ. හරි. පළවෙනි වගුව බලා ගන්න. ඒකේ උත්තර ලියලා තියෙන දේ පේනවනේ 1 1 අයත් 1 1 අය ඉංග්‍රීසි අකුරු ඉස්සරහින් ලියලා 1 1 කියලා දාලා ඈ. දෙවෙනි එකට එන්න ඕනේ. Q නේ. Q ඉන්නේ මෙහෙමයි. 4 2 4 2. එතකොට ඉතුරු දෙන්න උත්තරේ ලියා ගන්න පුළුවන්. 4 2 එන්න ඕනේ. S ට එන්න ඕනේ. බිංදුවේ 4. S ට එන්න ඕනේ බිංදුවේ 4. වරහන් ඇතුලේ බිංදුවේ 4ම තමයි තියෙන්න ඕනේ. V ට එන්න ඕනේ 8 බිංදුව. 8 බිංදුව. V ට එන්න ඕනේ 8 බිංදුව. හරිනේ. U ට එන්න ඕනේ 7 3 7 3 7 3. W ට එන්න ඕනේ 10 7 10 7. M ට එන්න ඕනේ M ට එන්න ඕනේ 3 බිංදුව 3 බිංදුව. M ට එන්න ඕනේ 3 බිංදුව 3 බිංදුව. තුනේ බිංදුව. හරි. දෙවෙනි ගානට යන්න. හරි. දෙවෙනි ගානෙත් මම උත්තර ටික කියන්නම්. ඔයාලා ඒක ලියන්න ඕනේ අර ඉංග්‍රීසි අකුර ලියලා වරහන් ඇතුලේ උත්තරේ ලියන්න ඕනේ. P P කියන්නේ 1 1 Q බිංදුවේ 3 R 7 6 S 7 2 T T 3 6 U 5 5 V 1 7 V 1 7 1 7 ඉවරයි. ඒ වැඩේ ඉවරයි. ප්‍රධාන අංක 3 W W තියෙනව නේද? W කියනවා සර්. W 4 බිංදුව 4 බිංදුව W 4 බිංදුව. හරි පුතේ ඊගාවට අපි යන්නේ ප්‍රධාන අංක 3ට. ප්‍රධාන අංක 3 සර් ඕ P එකට මොකද්ද සර්? මොකේටද? P එකට? P කියන්නේ 1 1. නෑ සර් PP. T කියන්නේ 3 6. හරි. ප්‍රධාන අංක 3 වෙනි ප්‍රශ්නය A 3 7 3 7 B 10 7 C 11 5 D 9 5 E 9 2 F 4 2 G 4 5 H 2 5 H 2 5 H 2 5 හරිනේ.
හරි පුතේ දැන් අපිට තියෙන අද ඊළඟ කොටස පටන් ගන්න. ලියන්න මාතෘකාව අනුමාතෘකාව ලියන්න. කාටිසීය තලය මත කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. හරිනේ? කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. හරි. එහෙනම් අපි ඒකෙත් වැඩේ පටන් ගමු. කාටිසීය තලය මත ලක්ෂ ලකුණු කිරීම. ඔක ඇඳ ගන්නවද? එපා පුතේ චුට්ටක් ඉන්න. හරි. ඔයාලට දැන් මෙහෙම කියනවා. ඔයාලට කියනවා A කියලා කණ්ඩායම් ලක්ෂයක් තියෙනවා 2.5. B කියලා කෙනෙක් ඉන්නවා 0.4. C කියලා කෙනෙක් ඉන්නවා 3.0. D කියලා කෙනෙක් ඉන්නවා 2.4. ඕම ඔය ලක්ෂ දෙක අපි දැන් කණ්ඩායමක තලේ ලකුණු කරන්නයි යන්නේ. ඔයාලට ඔය ලක්ෂ දෙක පේනවනේ මම අත රතු පෑනෙන් ලියන්නේ. අද මේ කළු පෑන් ඉවරෙච්ච නිසා පොඩ්ඩක් විතර අර කළු පෑන්ට වඩා නම් පේනවා අඩුයි. ඒත් පේනවනේ. හරි. ඕක බලන්න මම ඉස්සරලාම A ලක්ෂ ලකුණු කරනවා 2.5. අර කරපු වැඩේ මනිත් පැත්තේ 2.5. මේ තියෙන 2.5. මෙන්න මෙතන තමයි A තියෙන්නේ. ඔන්න උත්තරේ 2.5. කලින් වැඩේ මනිත් පැත්ත. මෙන්න මේක වැදගත්. 0.4. එතකොට ඔයාලා මුලින්ම බලන්න ඕන මේ බිඳුව කවුද 4 කවුද කියලා. බිඳුව කවුද 4 කවුද කියලා බලන්න ඕන. හරි දැන් එතකොට අපිට පැහැදිලි නේද y නේද 4. x බිඳුවනේ. ඒ කියන්නේ x නෑ මේකේ. y වල 4යි. එහෙනම් ඉතින් මෙතන y වල 4යි. අය වරදින්න බෑ කවදාවත්. y වල 4යි. එතෙන්ට එන්න. මේ බිඳුව මේ 3 x නේ 3 y නේ බිඳුව x නේ 3 x 3යි නම් මේ උත්තරේ මෙන්න උත්තරේ අන්තිම එක 2.4 ඒව නම් ඉතින් ලේසි 2.4 මෙන්න උත්තරේ ඕම උත්තරේ හදාගමු. අරකෙම අනිත් පැත්ත.
හරිනේ. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මට චුට්ටක් අය කියන්න. අර වැඩේම අනිත් පැත්ත. සර් පොඩ්ඩක් ඉන්න. නෑ මට ඕනේ හරි අපහැදිලි සර් නම් ඉවරයි. මකන්න බය වෙන්න එපා. අය මම මකන්නෙත් නෑ ලියන්නෙත් නෑ බෝඩ් එකේ. අපහැදිලි නම් කියන්න කියලා මං කිව්වේ. අරකෙම අනිත් පැත්ත ඉතින් ලක්ෂයට එක දුන්නාම අපි ඛණ්ඩාංකේ ලකුණු කරනවා. ලක්ෂය. ඛණ්ඩාංක දුන්නාම. හරි. දැන් ලොකු වැඩක් තියෙනවා අපිට කරන්න. හරිම ලේසි. හැමෝම ඉවරයිද? නෑ සර්. නෑ සර්. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. කමක් නැහැ. ඉවර අය. 114 පිටුව පෙරලා ගන්න ඉවර අය. 114 පිටුව පෙරලා ගන්න. දැන් ඔයාලට මේ හැම ගානටම කාඩ් 100 තලයක් අඳින්න නම් වෙනවමයි. ඉන්සයිට් උට්ටක් වෙලා යනවා මේ වැඩේට ඈ. හරි. 23යි 2 අභ්‍යාසය 114 පිටුවේ ගණන් 6ක් තියෙනවා. ගණන් 6ක් තියෙනවා. දැන් අපි හදන්නේ ප්‍රධානාංක 1යි ප්‍රධානාංක 2යි හදමු ඉස්සරලාම. හරි ඉවර ළමයි වැඩේ පටන් ගන්න ඉවර නැති අය මේක ඉවර කරලා පටන් ගන්න. ප්‍රධානාංක 1යි ප්‍රධානාංක 2යි විතරයි ඈ. අහගන්නකො. දැන් ඔය ඔයාලා ප්‍රධානාංක 2 කරද්දි මෙහෙම ලක්ෂ ලකුණු කරලා මේවා පිළිවෙලට යා කරන්න කියලා කියන. එහෙනම් දැන් ඔයාලා මේ හතර දෙනා ලකුණු කරා නම් මම කියන්නේ මේක යා කරන විදිහට. ඕම් බලන්න ඈ. දැන් ප්‍රධානාංක 2 තියෙනවා මෙහෙම ලකුණු කරලා පිළිවෙලට යා කරන්න. ඔන්න යා කරනවා මේ A නම් B. මේ දික් විතරයි යා කරන්නේ. C D ඔන්න යා කරා. ඊට පස්සේ කියනවා ආරම්භක ලක්ෂ්‍ය කරා පැමිණෙන්නු. ආය අපි D වලින් A ට යා කරන්න ඕනේ. ඔය ආය D වලින් A ට යා කරන්න ඕනේ. කළු ඈ පේන්නේ නැහැ සර් මොනවද? කාටද පේන්නේ නැත්තේ? යෝන්සිතට ඒ යෝෂිතර සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. අනිත් අය පේනවද? ඔව් සර් හොඳට පේන. ඒක තමයි යෝෂිතර ඔව් සිග්නල් සර් පේනවා. ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ඒක අපිට මෙහෙන් හදන්න අමාරුයි. මේ දැන් මේ ගානේ මේවා යා කරන්න එපා. මම මේ ඔයාලට කියන දුන්නට යා කරන්න කිව්වොත් යා කරන විදිහ මේ පිළිවෙලට A B C D ආරම්භක ලක්ෂණ D වලින් නැවත A ට යා කරනවා. මේ ගානේ යා කරන්න එපා. මම ඉදිරි ගානක් කරන විදිහ පෙන්නුවේ. හරි. එහෙනම් බලන්න පටන් ගන්න ප්‍රධානාංක 1යි ප්‍රධානාංක 2යි. ප්‍රධානාංක 1යි ප්‍රධානාංක 2යි බලන්න පටන් ගමු. 114 පිටුවේ තියෙන්නේ. පාඩම ඉවරයි එතකොට. ඈ? පාඩම ඉවරයි එතකොට. ඔව් ඒක තමයි මම කිව්වේ. දෙවි අමාරු තැනක් හම්බුනේ නැහැ. අභ්‍යාස දෙකමත් අපි කරා බලපුවාම පාඩමත් ඉවර වෙලා. සර් සතියෙන් සතිය පාඩම් ඉවර කරමු. ඉවර කරනවා නෙමෙයි ඒ ඉවර වෙනවා ඒවා. ඉතින් ලේසි පාඩම්. සමහර පාඩම් වහුනේ සති 3ක් විතර කරන එකක් තියෙනවා. ඉතින් මේක දැන් ඇත්තටම ලේසි නෝ වලට තේරුණා. නමුත් ලේසි ඉතින් පොඩි දෙයයි තිබ්බේ. සර් බෝඩ් එකේ තියෙන එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. දැන් පෙවුනේ සර්. මොකද්ද? බෝඩ් එකේ ඇඳලා තියෙන එක පොඩ්ඩක් ඒ ඇඳලා තියෙන්නේ මෙහෙමයි පුතේ මේ. දැන් ඔයාලට දැන් ඔය අච්චුපතේ ගණන් හදද්දී ප්‍රධානාංක දෙකේදී කියන මේක ලක්ෂ්‍ය ලකුණු කරලා විතරක් ඉන්න එපා යා කරන්න කියලා කියනවා. ඒ යා කරන්න කිව්වොත් කරන වැඩේ කිව්වේ ඈ. පිළිවෙලට යා කරන්න කිව්වොත් මෙහෙමයි. ඒ යා කරන්න කිව්වොත් විතරයි. නැති ඒවාට යා කරන්න යන්න එපා. මේ A B යා කරා B C යා කරා C D යා කරා ඊට පස්සේ කියනවා
ආරම්භක ලක්ෂ්‍ය කරාව පැමිණෙන්න කියලා. එහෙනම් නැවත D වලින් පටන් ගන්න තැනට යනවා. යා කරන්න කිව්වොත් කොහොම යා කරන්න. කිව්වේ නැත්නම් යා කරන්න එපා ඈ. බලන්නකො දෙවෙනි ගානේ යා කරන්න කියලා තියෙනවා ඒක. පළවෙනි ගානේ යා කරන්න කියලා නෑ ඈ.
හරි සර්. නෑ සර්. තව කාලය දෙන්නම්. ඉවරයි. ඉවරයි කියොත් එයාලා එහෙනම් 3 4 5 6ත් හදන්න පටන් ගන්න. මම එක දෙක සාකච්ඡා කරන ගානිත් ළමයි එක්ක ඒ හදලා ඉවරයට පුළුවන් ටිකක් ඉස්සරහට යන්න ප්‍රශ්නයක් නැහැ. හරි අපි බලමු. මේක මෙහෙමයි. පළවෙනි ගාන. හරිනේ. මම මෙහෙම දාන්නම් ඈ. 2 5. මෙන්න. A 4 3. B 2 1. C බිංදුවේ 6. D 3 6.
E 7 බිංදුව 7 බිංදුව එතන පළවෙනි ගණන වැඩ හරිය මම අර සම්පූර්ණ ඉරි ගැහුවේ නෑ මම අර අවශ්‍ය ටික විතරයි ගැහුවේ බලන්න ඔහොම ඇවිල්ලාද කියලා බලන්න හරි ඊළඟට අපි යනවා ප්‍රධාන අංක දෙකට ඔන්න ප්‍රධාන අංක දෙකේ කියන මේවා ඇඳලා යා කරන්න කියලා හරි පළවෙනි එක බලමු එකේ 7 A දෙකේ 1 B පහේ 5 C 8 1 D 9 7 E හරි යා කරමු A B C D E ආය ඒට යා කරන්න ඕකයි පිළිතුර ඕකයි පිළිතුර හරිනේ හරි ඔයාලට ඔය වගේ හැඩයක් ඇවිල්ලා මම දැන් ඕක මකනවා ඊළඟ කාඩ්ස් එක තලයක් අඳින්න එපා නිකන් අර W අකුර වගේ ඇවිල්ලා උඩින් යා වෙලා ඇති හරි ප්‍රශ්නයක් නැහැ හැඩේ විතරයි දැන් ඔයාලට මේක කියලා දෙන්න ඕනේ වැරදිලා නම් ආපහු පිළිවෙලට කරන්න නිමාඩුව පිළිවෙලට කරන්න ඊළඟ එක මෙන්න පහේ 1 පහේ 3 බිංදුවේ 5 බිංදුවේ 6 පහේ 4 පහේ 4 පහේ 5 6
G 10 5. H 10 1. හරි. බලමු අපි දැන් මේ ටික පිළිවෙලට යා කරලා A වලින් පටන් ගන්න. ඔන්න. ඔය වගේ හැඩයක් තියෙනවා. මල් බාල්දිය වගේ. ඈ? මල් බාල්දිය වගේ. ඔව් නේද? නිකන් වතුර දාගෙන ඉතින් අඳුරක් වගේ තියෙනවා නිකන්. නිකන් බැට් එකක් වගේ. බෙට් එකක් වගේ නන් නෙමෙයි නේ ටිකක් අද වෙලානේ. කෑකාගේ නෙවෙයි. ඒක කෙලින් වුණා නම් ඉතින් බැට් එකක් වගේ නේද? සවලක් වගේ. තාත්තා. මේක ඔය තියෙන ඔය කඩවල වල එහෙම තියෙන අර මේ තේ හදති වතුර එහෙම ගන්න භාජනයක් අන්න ඒවා එකක් වගේ. ඔව්. හරි. ඒකත් මැසුවා. ප්‍රධානාංක 3ට යනවා. ප්‍රධානාංක 3ට සර් 2 3 නෙමෙයිද? ඔව් 2 3 වැරදිනවා. 2 3 ඈ. අමාරු නම් විතරක් මට කියන්න අපෝ ඒක අමාරුයි කියලා. හරි. 1 4 බිංදුවේ 4 බිංදුවේ 7 එකේ 7 එකේ 6 හතේ 6 හතේ 7 10 7 10 4 J 7 4 K 7 5 L 1 5 ඔන්න යා කරා මේ ලකුණු කරා දැන් යා කරමු බලන්න A B C D E F G H I J K L A පේනවද නිකන් රූපය පේනවද ඔව් සර්. හරිනේ ඒක බැට් එකක්. ආ. මොකක් ඒක බර උස්සන එක. ඒක බර උස්සන වගේ එකක්. එක පැත්තකට බර වැඩි වෙනවා. බර උස්සන වගේ එකක් එක පැත්තකට බෑ බර වැඩි. ඔව් එක පැත්තක් බර වැඩි වෙන්න බෑනේ බර උස්සන එක ගන්න හුලං ගන්න එකක්. හුලං ගන්න පොම්පයක්. මොකක් හරි එහෙනම් බෝම්බ පුපුරන එක. එහෙනම් ඔයාලට පුළුවන් දැන් ගෙදරින් 3 4 5 6 ගණන් හතරක් තියෙනවා හදන්න ඊට පස්සේ අපි ආයෙ ලබන සතිය අලුත් පාඩමකට තමයි යන්නේ
දැන් දැක්කනේ මේ අමාරු නෑ කියලා දාලා දැන් පැහැදිලි වුණානේ. අමාරු නෑ පොඩ්ඩක්වත්. හැබැයි ඔළුවෙන් වැඩේ කරන්න ඕනේ. හරි. එහෙනම් අදට පාඩම ඉවරයි. ආයිබෝවන්. ආයිබෝවන් සර් සතුටින් එයාලා ඉතුරු ටික ගෙදරින් කරන්න ඕනද? ඔව් ඊටු ටික ගෙදරින්. සාපේ ආයිබෝවන් සර්